ආයුබෝවන් දේවුතේ කෘෂි විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තමයි අපි මේ දිනවල කරගෙන යන්නේ. ඒ යටතේ අපි කලින් කතා කරා 2018 කෘෂි විද්‍යා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි රචනා ප්‍රශ්න දෙක. දැන් 5 සහ 6 කියන රචනා ප්‍රශ්න. අද අපි කතා කරමු ඊළඟ රචනා ප්‍රශ්නයේ සිට. බලන්න 7 වෙනි ප්‍රශ්නයේ තියෙනවා දේශීය තත්ත්ව යටතේ ගවයින්ගේ ස්වභාවික සංවාසයට සාපේක්ෂව කෘතිම සිංචනයේ ඇති වාසි අවාසි විස්තර කරන්න. මෙතනදී මේ කතා කරලා තියෙන මේ දේශීය තත්ත්ව යටතේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ දේශීය ගව විශේෂ අපේ රටේ ඉන්නවා. ඒ දේශීය ගව විශේෂ අපේ රටේ දේන දේශගුණයට කාලගුණයට හොඳින් ගැලපෙන සත්ත්ව කොට්ටාසයක්. ඉතින් ඒ සතුන් සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ සංවාසයේදීලා තමන්ගේ පරම්පරාව ඉදිරියට අරගෙන යනවා. නමුත් ඊට වඩා වාසිදායකයි කියලා කියනවා මේ කෘතිම සිංචනයේ යෙදීම. අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුරු අපි සපයන්නේ කොහොමද කියලා. මෙතනදී දුවේ පුතේ මුලින්ම අපි කලකන්න ඕනේ මේ කෘතිම සිංචනය කියන එක. මොකද්ද මේ කෘතිම සිංචනය කියලා කියන්නේ? මෙතනදී මේ කෘතිම සිංචනය ගැන කතා කරද්දී මේ අර්ථ දැක්වීම ටිකක් විශාලයි. එතනදී කාරණා කිහිපයක් මේ අර්ථ දැක්වීම ඇතුලේ තියෙන්න ඕනේ. මුලින්ම අපි කියනවා මේ තෝරාගත්. මෙතනදී මේ මුලින්ම අපි මේ ගවයින් තෝරා ගැනීමක් කරන්න ඕනේ. මොන වගේ ගවයින්ද තෝරගන්නේ? තෝරාගත් උසස් ලක්ෂණ සහිත හුන් ගවයින්. ඒ කියන්නේ මෙතනදී වර්ණයක් සිදු වෙනවා, තෝරා ගැනීමක් සිදු වෙනවා. මොන වගේද තෝරාගන්නේ? උසස් ලක්ෂණ සහිත විශේෂයෙන් මේ නිෂ්පාදනයේ පැත්තේ උසස් ලක්ෂණ තියෙන පිරිමි සතුන් තමයි මෙතනදී අපි තෝරා ගැනීම සිදු කරන්නේ. ඒ තෝරාගෙන මොකද කරන්නේ? ශිල්පීය ක්‍රම භාවිතා කරමින්. යම්කිසි ශිල්පීය ක්‍රමයක් භාවිතා කරමින් මේ අපි තෝරාගත් උසස් ලක්ෂණ සහිත උන් ගවයින්ගෙන් මේ ශිල්පීය ක්‍රමයක් භාවිතා කරමින් ලබාගත් ශුක්‍රාණු තරලය. ශිල්පීය ක්‍රමයක් භාවිතා කරමින් ලබාගත් ශුක්‍රාණු තරලය. ඒ කියන්නේ මෙතනදී මේ ශිල්පීය ක්‍රම භාවිතා කරමින් මේ ශුක්‍රාණු ලබා ගන්නවා කියන එක තමයි මෙතනදී කියන්නේ. දැන් මෙතනදී මොකක්ද උනේ? මේ ටික පැහැදිලිනේ නේද? පිරිමි සතුන් හොඳ පිරිමි සතුන් උසස් ආහාරයක් තියෙන පිරිමි සතුන් තෝරාගත්තා. ශිල්පීය ක්‍රම භාවිතා කරලා ඒගොල්ලන්ගෙන් මොකද කරේ? ශුක්‍ර තරලය වෙන් කරගත්තා. ඊට පස්සේ මේ ශුක්‍ර තරලය මොකද කරන්නේ? මේ ශුක්‍ර තරලය අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඇගීමකින් පසු සකස් කර. මේ ශුක්‍ර තරලය මොකද කරන්න ඕනේ? ඇගීමක් කරන්න ඕනේ. ඇගීමකින් පසු සකස් කර මේ ලබාගත ශුක්‍ර තරලය අපි ඇගීමක් කරනවා. ඊට පස්සේ සකස් කිරීමක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මද ලක්ෂණ පෙන්වන දෙනුන්ගේ මද ලක්ෂණ පෙන්වන දෙනුන්ගේ යෝනි මාර්ගයේ කෙලවර කියන්නේ ග්‍රීවේ තැම්පත් කිරීම තමයි මෙතනදී කරන්නේ. ඒ තැම්පත් කරන්නේ උපකරණ භාවිතා කරලා. යෝනි මාර්ගයේ ග්‍රීවේ කෙලවර මද ලක්ෂණ පෙන්වන දෙනුන්ගේ යෝනි මාර්ගයේ එහෙම නැත්නම් ඒ ග්‍රීවේ මේ කතා කරලා තියෙනවා මේ කොටස් ග්‍රීවේ කෙලවර උපකරණ භාවිතයෙන් තැන්පත් අන්න එහෙනම් දෙවියෝ මේක තමයි මොකද්ද කෘතිම සිංචනය කියලා කියන්නේ. මෙතනදී මොකද්ද අපි කතා කරේ? මෙතනදී මුලින්ම පිරිමි සතුන් තෝරාගත්ත නේද? මොන වගේ පිරිමි සතුන් තෝරාගත්තේ? උසස් ආරක්ෂක උසස් ලක්ෂණ සහිත පිරිමි සතුන් තෝරාගත්ත අය තෝරාගත් පිරිමි සතුන්ගෙන් ශිල්පීය ක්‍රම භාවිතා කරලා ශුක්‍ර තරලය වෙන් කරගත්ත අය ශුක්‍ර තරලය ඇගීමකට පසු සකස් කරලා මද ලක්ෂණ පෙන්වන ඒ දෙනුන්ගේ යෝනි මාර්ගයේ ග්‍රීවේ කෙලවර උපකරණ මාර්ගයෙන් තැන්පත් කිරීම තමයි මොකද්ද කෘතිම සිංචනය කියලා කියන්නේ. එවනම් මේ බාන්න මේ අර්ථ දැක්වීමේ කරුණු කාරණා ගණනාවක් සඳහන් වෙනවා. මේ සියලු කරුණු එනම් මේ පිළිතුරේ සඳහන් වෙන්න ඕනේ. ඒ විදිහට සාර්ථක පිළිතුරක් යොමු කරන්න පුළුවන්. දැන් බලන්න මේ විදිහට මේක පිළිවෙලට මතක තියාගත්තා නම් මේ කොටස් ටික අමතක වෙන්නේ මේ අර්ථ දැක්වීම ලස්සනට ඔයගොල්ලන්ට ලියන්න හැකියාව ලැබෙනවා. ඊළඟ අහලා තිබුණේ කෘතිම සිංචනයේ වාසි සහ වාසි. මේ කෘතිම සිංචනය කරන්න අපි කතා කරලා තියෙනවා පියවර කිහිපයක් තියෙනවා නේද? පියවර 6ක් ගැන කතා කරලා තියෙනවා. මොනවද පියවර 6? ශුක්‍රාණු එකතු කිරීම තියෙනවා නේද? ඊට පස්සේ ශුක්‍රාණු ඇගීම,
සුක්‍රාණු තනු කිරීම හා සංරක්ෂක එකතු කිරීම සුක්‍රාණු සීත කිරීම සහ ගබඩා කිරීම සුක්‍රාණු ප්‍රවාහනය කිරීම ඊට පස්සේ සතුන් එම නැත්තම් මේ දෙනුන් සිංචනය කිරීම මේක විශාල කාර්යභාරයක් මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා විශාල ශ්‍රමයක් වැය වෙනවා ලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා එහෙමනම් මේ වගේ විශාල මුදලක් වැය කළ විශාල කාලයක් වැය කළා ඒ තාක්ෂණික දැනුම භාවිතා කරලා කරන එකේ අනිවාර්යයෙන්ම වාසි තියෙන්න ඕනේ ඒක නිසා තමයි සාමාන්‍ය ක්‍රමයට මේ දේ කරන්න පුළුවන් වුණත් මේ කෘතිම සිංචනය කියන ක්‍රියාවලිය කරන්නේ ඒ තුල වාසි ගණනාවක් තියෙන නිසා දැන් මොනවාද මේ කෘතිම සිංචනයේ තියෙන වාසි අර දේශීය නොමැති උසස් ආහාර ලක්ෂණ සහිත සතෙකුගේ සුක්‍රාණු අභිජනනයට යොදාගත හැක මේ සතුන් දේශීයව මේ වගේ උසස් සත්ත්වෙක් නැහැ අපි හිතමු ගවයෙක් කියලා ඒ උසස් ලක්ෂණ තියෙන ගවයෙක් නැහැ එhmenan මේ එහෙම නැති සතෙක්ගේ සුක්‍රාණු අපිට අභිජනනයේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ සුක්‍රාණු විදේශ රටකින් උනත් ගේන්න පුළුවන් මේ විදේශ රටකින් මේ ගවයෙක් ගෙනල්ලා ඒ සුක්‍රාණු ගන්නවා කියන්නේ ඉතා විශාල වියදමක් එතෙන්දී සෑහෙන මේ අපිට මහන්සියක් වෙන සමහර ඒ සතාර මේ පරිසර තත්ත්ව පොරොත්තු නොදෙන නිසා එතදාගේ වර්ධනය සහ මේ සුක්‍රාණු නිසියාකාරයෙන් හැදෙන්නේ නැති වෙන්න පුළුවන් එමන අපිට කෙලින්ම සුක්‍රාණු වෙනත් රටකින් රැගෙනීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි මේ පුංගවයෙක් යා හොඳ උසස් ආරක් තියෙන කෙනෙක් යා මේ සුක්‍රාණු දිගින් දිගටම ලබා දුන්නා එයාගේ මරණයෙන් පසුවත් මේ සුක්‍රාණු ලබා දීලා තියෙනවා නම් ඒ සුක්‍රාණු අපිට මේ සිංචන කටයුතු සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා ඒ වගේම තමයි සාමාන්‍ය සංවාසයේදී එක විසර්ජනයකින් එක එළදෙනක් විතරයි ඒ ගැප් ගැනීම කරන්න පුළුවන් සිංචනය කරන්න පුළුවන් හැබැයි මේ කෘතිම සිංචනයේදී ඊට වඩා වැඩි එළදෙනු සංඛ්‍යාව සිංචනය කිරීම සඳහා එක විසර්ජනයකින් ලැබෙන සුක්‍රාණු භාවිතා කරන්න පුළුවන් දැන් මෙතනදී මේ ක්‍රමයට අපි ගොවිපළ සඳහා මේ කෘතිම සිංචනය කරනවා නම් ඒ ගොවිපළේ අපිට පිරිමි සතුන් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මුං ගවයින් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපි මේ සුක්‍රාණු පිටින් තමයි අරන් එන්නේ එහෙනම් මේ පුං ගවයින් සඳහා ඒ ගොවිපළ තුල වියදමක් දැරීමට අවශ්‍ය වෙන්නේ නැහැ ඒකත් අපිට වාසියක් විදියට ගන්න පුළුවන් ඒ වගේම තමයි මේ ලිංගික වශයෙන් මේ සංවාසයේ යෙදෙද්දී විවිධ ලිංගික රෝග මේ සතුන් අතර සම්ප්‍රේෂණය වෙන්න පැතිර යන්න ඉඩකඩ තියෙනවා මේ ක්‍රමය යටතේ ඒකත් අවම තත්ත්වයට පත් වෙනවා ගොවිපළ කාලන කටයුතු විධිමත් වෙනවා මොකද අපිට අවශ්‍ය අවස්ථාවලදී මේ ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් බොහෝ විට මේකේ සාර්ථකභාවයක් ඉතාමත් වැඩි. ඒ වගේම තමයි මේ ශරීර ප්‍රමාණය වෙනස් වුණත් මේක භාවිතා කරන්න පුළුවන්. මොකද මේ කෘත්‍රිම සිංචනය ගන්න මිනිසා විසින්. ඒක අවයා විසින් නෙවෙයි. එහෙනම් අපිට මේ ශරීර ප්‍රමාණය ගැන කොහොමවත් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු මේ වගේ හොඳ පිරිමි සතෙක් හිටියා. එයා මේ අපි සාමාන්‍ය සංවාසයට හෝ කෘත්‍රිම සිංචනයට යොදාගත්තා. නමුත් එයා මොකක් හෝ රෝගී තත්ත්වයක්. එහෙම නැත්නම් අනතුරක් සිදු වෙලා ආබාධිත තත්ත්වයටපත් වුණා. එහෙමනම් එයාට දැන් නැවත සාමාන්‍ය විදියට සංවාසී යෙදීමේ හැකියාව නැති වෙලා යනවා. හැබැයි එයා හොඳ උසස් ලක්ෂණ තියෙන කෙනෙක්. එහෙමනම් එයාගේ සුක්‍රාණු මේ ක්‍රමයට ලබාගෙන ඒ එළදෙනුන් සිංචනය කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකත් වාසියක් වෙනවා. එහෙමනම් මේ වගේ වාසි ගණනාවක් තියෙන නිසා මේ කෘත්‍රිම සිංචනය ඉතා ප්‍රචලිතව භාවිතා වෙනවා. මොනවද මේ කෘත්‍රිම සිංචනයේ තියෙන අවාසි? කෘත්‍රිම සිංචනයේ අවාසි තමයි නිසි අභිජනන වැඩපිළිවෙලක් නොමැතිව මේ කෘත්‍රිම සිංචන ක්‍රියාවලිය සඳහා මේ පුංගවයින් පුන් සතුන් තේරුවොත් එහෙම මොකද වෙන්නේ අපි දැන් තෝරන්නේ හරි ක්‍රමයට නෙවෙයි. තෝරලා තියෙන බැරි සතෙක් මේ සතාගේ ඉතා විශාල සංඛ්‍යාවක් කියලා දෙන්න මේ සිංචන ක්‍රියාවලට භාජනය කළා. ඒ නුසුසු ලක්ෂණ විශාල ලෙස පැතිරී යන්න පුළුවන් ඒක විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කරන්න හැමෝටම බෑ. ඉතාමත් අපහසු කාර්යයක්. වගේම ඉතාමත්ම හොඳ පළපුරුද්දක් තියෙනවනේ බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි මේ සුක්‍රාණු එකතු කිරීම සිදු වෙන්නේ. එමනම් මේ සඳහා පළපුරුදු ඉතාමත්ම පළපුරුදු ඒ ශිල්පීන් ටෙක්නීෂියන්ලා ඉන්න ඕනේ. මේ සියලු කටයුතු සඳහා එහෙම නැතුනොත් මේ ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ භාවිතා කරන උපකරණ අනිවාර්යයෙන්ම ජීවාණු හරණය කරන්න ඕනේ. ඒ ජීවාණු හරිත තත්ත්ව පවත්වා ගන්න ඕනේ. සමහරට ඒ සඳහා පහසුකම් නොමැති වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අනිවාර්යයෙන්ම දැන් දෙනුන්ගේ මදේ හරියට හඳුනා ගන්න ඕනේ. හරියට හඳුනාගත්තේ නැත්නම් මේ ක්‍රමය අසාර්ථක වෙන්න පුළුවන්. තවදුරටත් කතා කළොත් එහෙම දැන් මෙතනදී බලාපොරොත්තු වෙන විශාල ගොවිපලක් අපිට තියෙනවා මේ කෘත්‍රිම සිංචනය යොදා ගන්න. නමුත් අපි බලාපොරොත්තු වෙන වෙලාවට මේ සුක්‍රාණු අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ විදිහ ගැටලු නිසා මොකද අපි නෙවෙයි මේක ලබා ගන්න. මම මේක ලබා ගන්නේ ගොවින්ද කරන්න බෑ. ඒක සුවිශේෂී ක්‍රියාවලියක්. ඒක නම් වෙනම කතා කරලා තියෙනවා. එහෙමනම් ගොවීන්ට අවශ්‍ය වෙලාදී සුක්‍රාණු
ඒ කෘත්‍රිම සිංචන ක්‍රියාවලිය සඳහා ලබා ගන්න නොහැකි වුණොත් එහෙම එතන අවාසිදායක තත්ත්වයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සුත්තාන ලබා ගත්තට පස්සේ අපි කියන ඇගීමක් කරන්න ඕනේ, සකස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ගබඩා කරන්න අනිවාර්යයෙන්ම සීත කරන තත්ත්වය යටතේ. අධිශීතන තත්ත්වයට විතර නයිට්‍රියන් තුන අපි ගබඩා කරනවා කියලා කතා කරලා තියෙනවා. ඉතින් මේ වගේ පහසුකම් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ සුක්තාන වල ගුණාත්මක භාවය පිරිහිලා යන්න ඉඩකඩ තියෙනවා. මේ වගේම තමයි මේ ගොවීන්ට තියෙන පහසුකම් අඩු නිසා අවශ්‍ය වෙලාදී මේ තාක්ෂණික ශිල්පී මොකද මේ කෘත්‍රිම සිංචනය කරන්නත් හැමෝටම බෑ. ඒක කරන්න ගොවීන්ට බෑ. ඒ සඳහා පළපුරුදු අයෙක් එන්න ඕනේ. මොකද ඒ ග්‍රීවේ කියලා නිවැරදිව හඳුනාගෙන උපකරණේ භාවිතා කරලා මේ සුක්තාව තැම්පත් කිරීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට පළපුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමනම් මේ ගොවීන්ට මේ පළපුරුද්ද නැහැ. එහෙමනම් මේ කාර්මික ශිල්පීන් ගෙන්න ගන්න ඕනේ. මේ සඳහා ඒ දන්න දැනුම තියෙන අය ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුර්මත තියෙන්න පුළුවන්. මේ ක්‍රමයේදී විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. මේ ක්‍රමයේදී වැඩිපුර පිරිමි සතුන් තමයි උපදින්නේ. ඒ වගේ මේ ක්‍රමයේ කරා මිලදෙනුන්ට විවිධ හානි වෙන්න පුළුවන්. මේ වගේ සමහර දුර්මත වැරදි මත ගොවීන් අතර ප්‍රචාරය වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රචාර වුණොත් එහෙම මේ ක්‍රමයේ කරන්න ගොවීන් කැමති වෙන්නේ නැහැ. ඒකත් අවාසිදායක තත්ත්වයක් වෙනවා. එහෙමයි මේ කතා කරේ කෘත්‍රිම සිංචනය කියන්නේ මොකද්ද සහ ඒ කෘත්‍රිම සිංචනයේ තියෙන වාසි සහ අවාසි පිළිබඳව. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ. අපි දැන් මේ කතා කරගෙන ආවේ බලන්න ඒ කොටසනේ අපි කතා කරේ නේද? එහෙනම් ඊළඟ අපිට බලන්න තියෙන්නේ B කොටස බලන්න තියෙන්නේ 7 වෙනි කොටසේ B කොටස ශ්‍රී ලංකාවේ සහල් වල ඉල්ලුමට හා සැපීමට බලපාන සාධක විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ සහල් මේ වී නිෂ්පාදනය ගැන අහලා තියෙන්නේ. අපි කාලාන්තරයක් තිස්සේ මේ වී වලින් සම්පෝෂිත රටක් කාලාන්තරයක සිට ලැබුණු මේ පොහොර සහනාධාරය වගේ දේවල් නිසා අපේ රටට පුළුවන් වුණා මේ වී වලින් සම්පෝෂිත වෙන්න. වී කියන්නේ ඉතාම වැදගත් භෝගයක් වගාවක්. මොකද බොහෝ දෙනා අදටත් ඒ තුන් වේලටම සහල්පත් අනුභව කරන්න පුරුදු වෙලා තියෙනවා. මෙතන දිහන්නේ මේ සහල් එමුනම් වී සැපයීම සහ ඉල්ලුම. ශ්‍රී ලංකාවේ සහල් වල ඒ සැපයීම සහ ඉල්ලුමට බලපාන හේතු කාරණා මොනවද කියලා තමයි අහන්නේ. බලමු අපි මෙතනදී මේ අපි මුලින්ම බලන්න ඕනේ මේ සහල් ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා. සහල් ඉල්ලුම කියලා කියන්නේ මොකක්ද? සහල් ඉල්ලුම කියලා කියන්නේ පුතේ ඒ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමට ඇති හැකියාව. ඒ මිල ගණන් යටතේ පාරිභෝගික අපි ගන්න සහල් නේද? පාරිභෝගිකයන්ට ඒ සහල් මිලදී ගැනීමට ඇති හැකියාව තමයි සහල් ඉල්ලුම කියලා කියන්නේ. සහල් සැපයීම කියලා කියන්නේ මොකක්ද? සහල් සැපයීම සහල් වෙළඳපොළට සපයන. කවුද සපයන්නේ? ගොවීන් ලබා දෙනවා. ඒ වී මෝල් තියන නේද? ඒගොල්ලෝ මේ වෙළඳපොළට එවනවා. ඒ කවුරු හරි මේ වෙළඳපොළට මේ සහල් සපයනවා. එක්තරා කාල සීමාවක් තුළ යම් මිලකට විකිණීම සඳහා නිෂ්පාදකයන් විසින් වෙළඳපොළට ඉදිරිපත් කළ ඇති සහල් ප්‍රමාණය. එක්තරා කාල සීමාවක් තුළ යම් මිලකට විකිණීම සඳහා නිෂ්පාදකයන් විසින් වෙළඳපොළට නිකුත් කර ඇති සහල් ප්‍රමාණය තමයි මේ සහල් සැපයීම කියලා කියන්නේ. එවන අපි දැන් බලමු මේ සහල් වල ඉල්ලුමට බලපාන සාධක. සහල් වල ඉල්ලුමට බලපාන සාධක මොනවද? සහල් වල ඉල්ලුමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මොකද්ද? සහල් වල මිල. ප්‍රධාන වශයෙන් බලපාන මොකද්ද? සහල් වල මිල. සහල් වල මිල ඉහළ ගියොත් එහෙනම් මොකද වෙන්නේ? සහල් වල මිල ඉහළ ගියොත් එහෙම මේ ඉල්ලුම අඩු වෙනවා. ඒතකොට සහල් ගන්න දැන් මේ දවස්වල ඒක හොඳටම පේනවා නේද? සහල් වල මිල ගොඩක් වැඩි. ඒතකොට සහල් වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ වෙනත් දේවල් කරා ඒ ජනතාව යොමු වෙන්න පුළුවන්. ආදේශක භාණ්ඩවල මිල. දැන් මේ සහල් වෙනුවට වෙනත් දේවල් අපිට ගන්න පුළුවන්. අපි දුන්ගේලටම දැන් බත් කන්න හුරු වෙලා සිටියනම් දැන් මේ සහල් මිල වැඩි වෙනවත් එක්ක මොකද වෙන්නේ? අපි වෙනත් ආදේශක කරා යොමු වෙනවා. එතනදී අපිට පාන් වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ධාන්‍ය වගේ දේවල් මිල වැඩි. සමහර නූඩල්ස් වගේ දේවල් දැන් මොන හරි ආදේශක වල මිල. ඒතකොට දැන් මේ ආදේශක වල මිල අඩු වුණොත් මොකද වෙන්නේ? ඒ දැන් ආදේශක වල මිල ඉහළ ගියොත් එහෙම දැන් මේ සහල් වෙනුවට ගන්න තියෙන ආදේශක වල මිල ඉහළ ගියොත් එහෙම සහල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ආදේශක වින පහළ ගියොත් එහෙම සහල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? දැන් සහල් වලට ආදේශක විදියට තියෙනවා නම් නූඩල්ස් ඒක මිල අඩු නම්
මිනිස්සු ඒක ගන්න තමයි පෙළඹෙන්නේ. සහල් ගන්න පෙළඹෙන්නේ නැහැ. දැන් බලන්න තිරිඟු පිටි මිල ඉහළ යන විට සහල් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. දැන් තිරිඟුවල පිටිවල මිල ඉහළ යනවා කියන්නේ පාම් බනිස් ඒ වගේ සියලුම මේක නිෂ්පාදන මිල ඉහළ යනවා. ඒතකොට මේ මිල ඉහළ ගියාම සහල් වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මිල පහළ ගියොත් එහෙම සහල් වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. බලමු තාම මොනවාද? පාරිභෝගිකයාගේ ආදායම. දැන් මේ පාරිභෝගිකින් මේ සහල් මිලදී ගන්නේ. පාරිභෝගිකයාගේ ආදායම පහළ වැටෙනොත් එහෙනම් මොකද වෙන්නේ? යාට මේ සහල් මිලදී ගන්න බෑ. ඒතකොට යාට මේ වෙනත් දෙයක් කරා යොමු වෙන්න වෙනවා. එහෙම නැත්නම් මොහ අසීතාවට ලක් වෙනවා. හැබැයි පාරිභෝගිකයාගේ ආදායම ඉහළ ගියොත් එහෙනම් යා මේ සහල් වලට තියෙන වැඩි වශයෙන් සහල් ලබා ගන්න. මොකද මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිසා. මේක අනිවාර්යයෙන්ම ලබා ගත යුතු නිසා. ඊළඟ පාරිභෝගික රුචිකත්වය. සහල් සඳහා මේ පාරිභෝගිකයන් රුචිකත්වය සහ කැමැත්ත ඉහළ නම් මේ සහල් සඳහා තියෙන ඉල්ලුම වැඩි. සහල් සඳහා මේ පාරිභෝගිකයන්ගේ රුචිකත්වය සහ කැමැත්ත වැඩි නම් මොකද වෙන්නේ? මේ සහල් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් තිරිඟු පිටි වලට සාපේක්ෂව හාල් වලට කැමති නැහැ. ඒකට සමහර ඉන්න හාල් මේ සහල් වලට තමයි කැමති. තිරිඟු පිටි වලට ඒගොල්ලෝ කැමැත්ත වැඩි. කොහොමද ඒගොල්ලෝ ඒ සහල් ඕනේ. නෑ ඒගොල්ලෝ කොහොමත් මේ සහල් වලට ගන්න කැමති. පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය. පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය කියන එක රටේ ජනගහනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරට දැන් සහල් අනුභව නොකරන අය ඒගොල්ලෝ පාරිභෝගිකයෝ නෙවෙයි මෙතනදී. එහෙනම් වැඩිපුර කට්ටිය මේ සහල් අනුභව කරන්න මේ බත් කන්න හුරු වුණොත් එහෙම අන්න මොකද වෙන්නේ? පාරිභෝගික සංඛ්‍යාව වැඩි වෙනවා. ඒතකොට මේ සහල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඊට පස්සේ මේ අගේ එකතු කළොත් සකසන ලද ආහාර නිෂ්පාදන ඉහළ යාම. එතකොට මේ අගේ එකතු කළොත් සකසන ලද ආහාර නිෂ්පාදන. දැන් මේ අගේ එකතු කරනවා. දැන් මේ සහල් මගින් අගේ එකතු කරලා නිෂ්පාදන හදන්න පුළුවන්. අපි සහල් විදියට වෙළඳ පොළට එවන්නත් පුළුවන් නේ. එහෙම නැත්නම් මේ සහල් පිටි වලින් අපි නූල්ස් හදලා එවනවා. දැන් මේ නූල්ස් වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ සහල් වලින් හදන වෙනත් දෙයක ලොකු ඉල්ලුමක් තියෙනවා. අගේ එකතු කළා වැලියු වැඩ. එහෙම වුණොත් මේ සඳහා මොනවද ඕනේ? අමුද්‍රව්‍යයක් විදිහට සහල් ඕන කරනවා. එහෙනම් සහල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එවනම් මෙන්න මේ කාරණා නිසා මොකද වෙන්නේ? සහල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. තාම මොනවද? පරිභෝජන රටාවල සිදුවන වෙනස්කම්. එතකොට සමහරලාට දැන් මේ දැන් කාලයක් තිස්සේ මිනිස්සු දැන් මේ සහල් බත් අනුභව කරන්න හුරු වෙලා හිටියා. නමුත් මේ ආර්ථික සංවර්ධනය සමග මේ පිෂ්ඨමය ආහාර වලින් ඈත් වෙලා මොකද මිනිස්සුන්ට ව්‍යායාම ලැබෙන්නේ නැහැ. ඉස්සර නම් මිනිස්සුන්ට මේ සහල් අනුභව කළා, බත් අනුභව කළා, හොඳට ව්‍යායාම කළා, ගෙදර පොලේ වැඩ කළා. ඒ ව්‍යායාම නිසා ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් දැන් මේ ව්‍යායාමයක් ලැබෙන්නේ නැති නිසා වැඩිපුර පිෂ්ඨයේ තියෙන ආහාර අනුභව කිරීමෙන් විවිධ රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. එහෙම වුණාම මොකද වෙන්නේ? මිනිස්සු වැඩිපුර අර ප්‍රෝටීන් සහිත ආහාර වලට යොමු වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වුණා. එහෙම වුණොත් එහෙම සහල් වලට තියෙන මිල්ලුම අඩු වෙන්න පුළුවන්. රටේ පවතින උත්සව අවස්ථා. දැන් රටේ උත්සව අවස්ථා වැඩි වෙන මොකද වෙන්නේ? සහල් වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් විවාහ උත්සව, දන්සැල්, මේ වගේ විවිධ උත්සව. දැන් මේ කාලය තුල ඒ තත්ත්වය නැහැ. දැන් මේ කාලය තුල දන්සැල් නැහැ. විවාහ උත්සව වගේ දේවල් ලොකුවට විශාල මහා පරිමාණයෙන් ගන්නෙ නැහැ. දානකවල්, මලකවල් වල ගොඩාක් දෙනෙක් දැන් ආහාර ගන්නෙ නැහැ. මේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වය අනුව. දැන් සහල් වල තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ලොකුවට උත්සව පැවතිනවා නම් මේ සහල් වල ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. නේද? එහෙනම් මේවා තමයි සහල් වල ඉල්ලුමට බලපාන සාධක. හරි අපි ඊළඟට බලමු මොනවද? සහල් සැපයීමට බලපාන සාධක. සහල් නිෂ්පාදකයන් විසින් මේ සහල් වෙළඳ පොළට සපයනවා කියලා නේද? එමනම් මේ සහල් සැපයීම කෙරෙහි මොනවද බලපාන සාධක කියලා බලමු. එතනදිත් බලපාන මොකද්ද? සහල් වල මිල. මිල ඉහළ යනකොට මොකද වෙන්නේ? සැපයීම වැඩි වෙනවා. මොකද මිල ඉහළ යනකොට තමයි මේ වැඩිපුර භාණ්ඩ වෙළඳ පොළට එවන්නේ. ඒකට මොකද මේ නිෂ්පාදකයාට වැඩි ලාභයක් ලබා ගන්න හැකියාව තියෙනවා. නිෂ්පාදන සාධකවල මිල ඉහළ යාම. එතකොට මේ සහල් සැපයීම ලෙස බලපෑ. ඒක නිෂ්පාදන සාධක. දැන් අපි බීජවල මිල, ඊට පස්සේ ශ්‍රමය සඳහා යන මිල, උක්සි රසායනික ද්‍රව්‍ය සඳහා පොහොර සඳහා යන මිල. මේ මිල වැඩි වුණොත් එහෙනම් මේ සහල් නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. මේ සැපයීමට ඍණාත්මක බලපෑමක්. සහල් නිෂ්පාදනය අඩු වෙන්න බලපාන්න පුළුවන්. දැන් අද දවසේ තියෙන තත්ත්වයත් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ නේද? අද තියෙන තත්ත්වය තමයි මේ අවශ්‍ය කරන සාධක, නිෂ්පාදන සාධක, මේ විශේෂයෙන්ම පොහොර සහ කෘමිනාශක නොලැබී ගියා. මේ මිනිසුන්ට ගොවීන්ට මොකද උනේ? මේගොල්ලෝ සාමාන්‍ය විදිහට වගාවල් ගුණින් කරගෙන ආවා.
හදිසියෙම මොකද උනේ රසායනික පොහොර භාවිතය අතහරින්න කිව්වා කාබනික පොහොර සඳහා යොමු වෙන්න කිව්වා. නමුත් බොහෝ දෙනා දැන් භාවිතා කරන්නේ මේ දෙමුහුන් බීජ මේ දෙමුහුන් බීජ අධික ලෙස මේ පොහොර වලට සංවේදී. ඒවට මේ රසායනික පොහොර අවශ්‍යයි. රසායනික පොහොර නැතුව ඒවයි ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම අපි කාබනික පොහොර වලට යනවා නම් ඒ සඳහා අපිට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සැලැස්මක් තියෙන්න ඕනේ. එහෙම සැලැස්මක් නොමැතිවයි මොකද කළේ ක්ෂණිකව මේ රසායනික පොහොර අයින් කළා කාබනික පොහොර වලට යොමු වෙන්න වැරදි තීරණයක් ගත්තා. ඒ වැරදි තීරණය නිසා මොකද උනේ? මේ ගොවීන්ගේ කුඹුරු වල අස්වැන්න ඉතා විශාල වශයෙන් අඩු වුණා. ඒක සහල් සැපයීමට විශාල ලෙස අනාගතයේදී හෙට දවසේදී දවස්වලදී බලපෑමක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සහනාධාර වාරි මාර්ග යෝජනා ක්‍රම රජය මගින් තමයි ඇති කරන්නේ. පොහොර සහනාධාරය දැන් මම කලිනුත් කිව්වා මේ ශ්‍රී ලංකාවේ විවිධ රජයන් විසින් දීර්ඝ කාලීන තිස්සේ ලබා දුන්න පොහොර සහනාධාරය නිසා තමයි අපේ රට සහලින් ස්වයංපෝෂිත උනේ. බොහෝ රජයන් විසින් එක දීර්ඝ කාලයක් තිස්සේ මේ පොහොර සහනාධාරය ඒ බී වගා කරන ගොවීන්ට ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලය තමයි ශ්‍රී ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත වීම. නමුත් මේ පොහොර සහනාධාරය අද නැති වෙලා ගිහිල්ලා අද පොහොර වලට ඉතා විශාල මිලකටවත් ගන්න බෑ. සාමාන්‍ය අධික ලෙස කියන්නේ ගොවීන්ට දරා ගන්න බැරි තරම් විශාල මිලක් දීලා තමයි දැන් පොහොර ගන්න වෙන්නේ. ඒ නිසා අද මේ බී වගාවට විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. ඊට පස්සේ දේශගුණික සහ කාලගුණික තත්ත්ව. මේවා නම් අපිට පාලනය කරන්න බැරි දේවල් අපි කතා කරලා තියෙනවා නේද? අපි පාඩමකදී මේ කතා කරලා තියෙනවා අර කුසිකර්මය ආශ්‍රිත ආපදා කියන පාඩමේදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා කියලා. මොකද අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. නේද? මේ කාලගුණය සහ දේශගුණයේ පැත්තේ. මේ කාලගුණය සහ දේශගුණයේ ශනිකව වෙනස් වෙලා මහා ව්‍යසන තත්ත්වයන් ගම් වතුර සුලිසුනන් නායයන් මේවා ඇති වෙන්න පුළුවන් නේද? වසංගත මේවා අපිට පාලනය කරන්න බෑ. ඒ වගේ දේවල් ඇති වුණොත් එහෙම මේ කුසි නිෂ්පාදනය වී නිෂ්පාදනය පහළ බහින්න පුළුවන්. ඒක සැපයීම ඍණාත්මක ලෙස බලපානවා. සහල් නිෂ්පාදකයින්ගේ සංඛ්‍යාව. සහල් නිෂ්පාදකයින් වී වලින් සහල් නිෂ්පාදනය කරන මෝල් වලින් මේ නිෂ්පාදකයින්ගේ සංඛ්‍යාව ඉහළ යනවා නම් සහල් සැපයීම වැඩි වෙන විවිධ නම් වලින් නේද? විවිධ වෙළඳ නම් වලින් දන්න වෙළඳ නම් මේ වෙළඳ නම් මැට තේගොල්ලෝ මේ සහල් වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. අලෙවිකරණ හා ප්‍රවාහන පාසුකම්. දැන් මේ අලෙවිකරණය දැන් ගොඩක් වෙලාට මේ අලෙවිකරණය පිළිබඳ විවිධ ගැටලු මතුවලා තියෙනවා නේද? මේ යස්සන් නෙල්න කාලේට මේක සාධාරණ මිලකට විකුණ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවට නිසි වියම් යෙදෙන්න ඕනේ. එතකොට දැන් මේ විදිහට දැන් අපි මේ කන්නේ වගා කරනවා. මේ කන්නේ වගා කරලා අපිට ඒ අස්සන්න නෙලාගත්ත කාලේට දැන් ගොවීන්ට මේවා තියාගන්න පහසුකම් නැහැ. ගොවීන්ට ගබඩා පහසුකම් නැහැ. ඒ නිසා ගොවීන්ට මොකද වෙන්නේ? මේ අස්සන් නෙලා ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඒ ලබා දෙන්න වෙනවා. ඒක විකුණන්න වෙනවා. ඉතින් ඒ කාට මිල හරි අඩු වෙනවා. රජයේ මෙදී මැදිහත් වෙලා ඒ මිල පවත්වා ගන්නත් ඒකත් හරි අසීරුයි කරන්න. මොකද මහා පරිමාණ මේ මෝල් හිමියන් කිහිප දෙනෙක් විසින් මේ සහල් වෙළඳපොළ පාලනය කරමින් තියෙනවා. මේක රජයටවත් ඒකාධිකාරී විඳින්න අපහසුයි. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ ගොවීන්ට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් මොකද වෙන්නේ? ගොවීන් පසුබට වෙනවා උදාසීන වෙනවා. ඊළඟ කන්නේ වගා කිරීමේදී ඒක ඍණාත්මකව බලපාන්න පුළුවන්. ඒ වගාවල් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක ඊළඟ කන්නේ සාල් සැපීමට ඍණාත්මකව බලපෑමක් ඇති කරන්න පුළුවන්. එhmenan මෙන්න මේ කාරණා තමයි සහල් සැපීමට බලපාන සාධක. හරි. අපි ඊළඟට කතා කරමු ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා බලමු. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉවැඩි හරිතාගාර ආචරණය enhanced greenhouse effect යන කුමක්ද? ඉවැඩි හරිතාගාර ආචරණයට හේතු පැහැදිලි කරනවා. ඉවැඩි හරිතාගාර ආචරණයක් ගැන තමයි මෙතනදී අහලා තියෙන්නේ. අපි අහලා තියෙනවා මේ හරිතාගාර ආචරණය green house effect කියන එක. අපි මේ විදිහට පොඩ්ඩක් කතා කරමු. මම ඊට කලින් ප්‍රශ්න පත්‍රයකත් මේ කතා කරලා තියෙනවා. මේ සූර්යයා තියෙනවා, මේ පෘථිවිය තියෙනවා. මොකද වෙන්නේ මේ සූර්යාගේ ඉඳලා මේ තාප විකිරණ මේ පෘථිවියට ළඟා වෙනවා. කෙටි තරංගායමෙන් ශක්තිය වැඩි තාප විකිරණ මේ පෘථිවියට ළඟා වෙන නිසා මොකද වෙන්නේ? මේ පෘථිවි පෘෂ්ඨය රත් වෙනවා. පෘථිවි පෘෂ්ඨය රත් වෙනවා, මේ තාපය උරා ගන්නවා. පෘථිවි පෘෂ්ඨය රත් වෙනවා. ඊට පස්සේ නැවත මේ තාප විකිරණ මොකද කරන්නේ? මේ වායු ගෝලයට නිදහස් කරලා යනවා. හැබැයි වායු ගෝලය නිදහස් කරලා යවුවා මොකද වෙන්නේ? මේ වායු ගෝලයේ තියෙනවා හරිතාගාර වායුන්, මේ හරිතාසි කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, මේ වගේ හරිතාගාර වායුන් තියෙනවා. මේ හරිතාගාර වායුන් වලින් මොකද කරන්නේ?
මේ දාප විකිරණ නැවත හරවලා නැවත පෘථිවියට එනවා. සමහර ඒවා පිට වෙලා යනවා. එන්න මේ විදිහට මේ තාප විකිරණ නැවත හරවා පෘථිවියට එවීම නිසා මොකද වෙන්නේ? පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා. මේක ස්වභාවික හරිතාකාර ආචරණයේ දේවුදී. මේක අනාදිමත් කාලයක සිට මේ ලෝකයේ ඇති වූ කාලයේ සිට ඉඳන්ම සිදුවෙමින් ආපු ක්‍රියාවලියක්. මේ සිදුවීම නිසා තමයි මේ ලෝකයේ උෂ්ණත්වය ධන මට්ටමක තියෙන්නේ. මේ සිදුවීම නොවුනනම් ලෝකයේ උෂ්ණත්වය ඍණ මට්ටමකට වෙනවා. එහෙම වුණා නම් මේ ලෝකයේ ජීවීන් ඇති වෙන විදිය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙන්න තිබුණා. එහෙමනම් මේ ස්වභාවික හරිතාකාර ආචරණය කියන එක අපිට ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි අපේ පැවැත්ම තහවුරු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද මේකේ වැරද්ද? වැරද්ද උනේ ඉවැඩි හරිතාකාර ආචරණ. උතන කියුණා නේද? enhanced greenhouse effect. එහෙම නැත්නම් accelerated. ත්වරණය කළ හරිතාකාර ආචරණය. ඉවැඩි හරිතාකාර ආචරණය කියන්නේ මොකද්ද? මිනිසා විසින් අධික ලෙස මේ හරිතාකාර වායුන් වායුගෝලයෙන් නිදහස් කර හැරීම නිසා මේ හරිතාකාර ආචරණය වැඩි වෙනවා. මිනිසා විසින් යන්නේ මේ ජල වාෂ්පත් හරිතාකාර වායුවක් විදිහට ක්‍රියා කරනවා. එතකොට මෙතනදී මේ මිනිසා විසින් අධික ලෙස මේ ෆොසිල් ඉන්ධන දහන නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව, සත්ත්වපානයේ මීතේන් වායුව, විවිධ උපකරණ නිසා ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වගේ දේවල් මේ වායුන් අධික ලෙස අපි වායුගෝලයට නිදහස් කරනවා. මේ නිසා මේ හරිතාකාර ආචරණය ස්වභාවික හරිතාකාර ආචරණයට වැඩි වෙනවා. මෙන්න මේක තමයි අපි ඉවැඩි හරිතාකාර ආචරණය කියලා කියන්නේ. මේ නිසා මොකද වෙන්නේ? පෘථිවියේ උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වෙනවා. ග්ලෝබල් වෝමින් මේ පෘථිවියේ උෂ්ණත්වය වැඩි වීම නිසා මොකද වෙන්නේ? අයිස් කම් දිය වෙනවා. මුහුදු මට්ටම ඉහළ යනවා. ඒ වගේම තමයි මේ උෂ්ණත්වය දරා ගන්න බැරි බොහෝ සත්ත්ව සහ ශාක විශේෂ මෙලවින් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා යනවා. හරි. එබැවින් මෙතන බලමු මොකක්ද මේ ඉවැඩි හරිතාකාර ආචරණය කියලා කියන්නේ? ස්වභාවික පරිසරයට එකතු වන හරිතාකාර වායු වලට අමතරව මානව ක්‍රියාකාරකම් හේතු කරගෙන නිකුත් වන හරිතාකාර වායු නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ක්‍රියාවලිය ඉවැඩි හරිතාකාර ආචරණයේ ලෙස හැඳින්වෙනවා. එවනම් මේ ඉවැඩි හරිතාකාර ආචරණයට කවුද හේතු වෙලා තියෙන්නේ? මිනිසා මානව ක්‍රියාකාරකම් තමයි හේතු වෙලා තියෙන්නේ. ආයි බලමු ඉවැඩි හරිතාකාර ආචරණයට හේතු. මොනවද මේ ඉවැඩි හරිතාකාර ආචරණයට හේතු? ප්‍රධාන එකක් තමයි ඉන්ධන දහනය. ෆොසිල ඉන්ධන දහනය. මේ ඉන්ධන දහනය අපි සාල වශයෙන් හැමදාම කරනවා. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, LP ගෑස් නේද? වාහන ධාවනය කිරීම. මහා පරිමාණ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම. ගල් ලංගුරු, විදුලි බලය සඳහා ගල් ලංගුරු නේද? ඒ විදුලි බලාගාර මේ තෙල් වලින් වැඩ කරන, ඉන්ධන වලින් වැඩ කරන විදුලි බලාගාර පවත්වා ගැනීම. විශාල ප්‍රමාණයක් මේ ෆොසිල් ඉන්ධන දවසකට අපි දහනය කරනවා. මේ මගින් ඉතා විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙනවා. මේක හරිතාකාර වායුවක් විදියට ක්‍රියා කරනවා. එතකොට පෙට්‍රල්, ඩීසල්, ගල් ලංගුරු ස්වභාවික වායු ආදී දහනයේදී කාබන් ඩයොක්සයිඩ්, N2O නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාකාර වායුන් මේ පරිසරයට බොහෝ සෙයින් නිකුත් වෙන්න පුළුවන්. ඊළඟ සත්ත්ව පාලනය. මේ සත්ත්ව පාලනය දැන් මිනිසා විසින් විශාල වශයෙන් සිදු කරනවා. සමහර රටවල ඉතා විශාල ප්‍රමාණයක් මේ ගවයින් ඉන්නවා නේද? දැන් අපි උනත් මේ සත්ත්ව පාලනයේදී අපේ රටේ ඉන්නේ ගවයින්ගේ සංඛ්‍යා, ඊළුවන්ගේ, සතුන්ගේ සංඛ්‍යා පිළිබඳ කතා කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා ඒකේ යම් කාලයක් තුළ දැන් වැඩි වේගෙන එනවා කියලා. කුකුලන්ගේම සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. පැහැදිලි වැඩිවීමක් තියෙනවා. දැන් මෙතනදී ගොඩක් දුරට බලපාන්නේ මේ සත්ත්ව පාලනය කිව්වහම කුකුලෝ එළුවෝ වගේ අයට වඩා මෙතන ගවයින්ගෙන් තමයි. දැන් මේ එළුවෝ ගවයෝ මේ රෝමාන්තික සතුන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය තමයි මෙතනදී මේ පෝෂයෙන් හේතු වෙන්නේ. ඒ රෝමාන්තික සතුන් විසින් මුඛයෙන් හා ගුදෙන් පිට කරන ඒ මීතේන් CH4 වායුව නිසා මේ හරිතාකාර ආචරණය වැඩිලා තියෙනවා. මොකද ඒක හරිතාකාර වායුවක් විදිහට ක්‍රියා කරන නිසා. කෘෂිකාර්මික අපදාව. මේ කෘෂිකර්මාන්ත නිසා අපදාව වීදුරු, දහයියා, ලී කුඩු වැනි කෘෂිකාර්මික අපදාව. ඒ වගේම සාකා සත්ත්ව කොටස් ගිනි දැවීම. මේ කොටස් ගිනි දැවීම නිසා ප්‍රධාන වශයෙන් කොහොමද ගිනි තිබ්බොත් ඒ කාබන් ඩයොක්සයිඩ් වායු නිදහස් වෙනවා. තවත් විවිධ හරිතාකාර වායුන් වායු ගෝලයෙන් නිදහස් වෙන්න පුළුවන්. භෝග වගා සඳහා පොහොර භාවිත. අපි දන්නවා මේ භෝග වගා සඳහා පොහොර භාවිතා කරනවා විශේෂයෙන්ම හරිත විප්ලවය. හරිත විප්ලවය කියන එක ගැන අපි කතා කරලා තියෙනවා. 1960 ගේ දශකයේ වෙනකොට මොකද වුනේ? මේ කාර්මිකකරණයේ දියුණුවත් එක්ක ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවුණා. වෛද්‍ය විද්‍යාව දියුණු වුණා නේද? මේ වැඩි වෙන ජනගහනයට ආහාර සැපීම කෘෂිකර්මාන්තයේ අභියෝගයක් බවට පත් වුණා. මොකද අර වගා කරන්න තියෙන බිම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබුණු නිසා. එහෙමනම් මොකද කරන්න පුළුවන් එකම දේ ඒකක ශේෂ බලයකින් ලැබෙන අස්සනු ප්‍රමාණය වැඩි කිරීම තමයි මෙතනදී කරන්න පුළුවන්කම තිබුණේ. එහෙම නැත්නම් මොකද්ද කරේ? ඒ සඳහා යම් කිසි දෙයක් කරන්න උනා. එතන තමයි හරිත විප්ලවය කියන එකෙන් එතනදී
යෙදවුම් ප්‍රමාණය වැඩි කරලා දෙමුහුම් බීජ භාවිතය කරන්න පටන් ගත්ත අධික යාන්ත්‍රීකරණය සිදු කළා. ඒ විදිහට ඒකක ශේෂඵලයකින් ලැබෙන අස්වනු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වුණා. මෙතෙන් තමයි යෙදවුම් ප්‍රමාණය වැඩි කිරීමත් එක්ක තමයි මේ අධික ලෙස රසායනික පොහොර භාවිතා කිරීම පටන් ගත්තේ. අද වෙනකොට ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට මේ නයිට්‍රජන් පොහොර වැඩිපුර යොදන පරිසරයට N2O කියන වායුව වැඩිපුර පිට වෙනවා. ඒක හරිතාගාර වායුවක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟ මඩ වී වගාව. අපි වී වගාව, ගොඩ වී වගාව සහ මඩ වී වගාව කියලා ආකාර දෙකකට කතා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මොකද්ද? මේ මඩ වී වගාව තමයි. ලංකාව ප්‍රධාන වශයෙන් කරන්නේ මේ මඩ වී වගාව. මඩ වී වගාව කරන්න අපහසු නම් තමයි අපි ගොඩ වී වගාවට යන්නේ. එතකොට මේ මඩ වී වගාවේ දුර්වල ජල වහන තත්ත්ව ඇති වුණොත් මෙතනදී මඩ වගුරු වලින් CH4 වායුව නිකුත් වෙන්න පුළුවන්. මීතේන් කියන්නේ හරිතාගාර වායුවක්. වනාන්තර ගිනි තැබීම හා ගිනි ගැනීම. වනාන්තර ගිනි තැබීම. දැන් අපි කතා කරලා තියෙන හේන වගාවේදීත් නේද? මේ වනාන්තර ගිනි තැබීම කරනවා. ඒ වගේම තමයි විවිධ මිනිසුන් විසින් විවිධ කාරණා නිසා මේ ගිනි තැබීම සිදු කරනවා. ඒ වගේම තමයි ලැබු ගිනි. ලැබු ගිනි කියලා ස්වභාවික ආපදාවක්. මේ ස්වභාවික ආපදා තත්ත්වයක් තුළ ලැබු ගිනි ඇතිවීම නිසා විශාල වනාන්තර ප්‍රදේශ ගිනි ගැනීමට ලක් වෙනවා. මේ ඉන්ධනයක් දහන දර කියන්නේ ඉන්ධනයක්. මේ දහනය වීමදී මොකද වෙන්නේ? අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට නිකුත් වීම නිසා ඒක හරිතාගාර වායුවක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි මේ පලිබෝධනාශක වායු සමන යන්ත්‍ර සීතකරණ ආදී භාවිතා වන ක්ලෝරෝෆෝල් කාබන් ඊටසේ PFC HFC වැනි වායු පරිසරයට එකතු වීම නිසා මේ හරිතාගාර ආචරණය වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ කාර්මීකරණය නිසා HFC වැනි හරිතාගාර වායුන් නිකුත් වෙනවා. එහෙමනම් මේවා තමයි දුවේ පුතේ මේ ඉවැනි හරිතාගාර ආචරණයට හේතු වන මානව එහෙම නැත්නම් මිනිස් ක්‍රියාකාරකම්. මේ නිසා මොකද වෙන්නේ? ගෝලීය උණුසුම වැඩි වෙනවා. ඒක කවදා හෝ සමස්ත මේ ජීවීන්ගේ පැවැත්මට බාධාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි, ඊළඟට අපි බලමු එහෙනම් මේ ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරලා බලන්න. දීර්ඝ ප්‍රශ්නයක් නේද? සෑහෙන විශාල කරුණු ප්‍රමාණයක් එතන කියවුණා. මම හිතන්නේ මේ කරුණු අනිවාර්යයෙන්ම මෙවරත් ඔබේ විභාගයට සෑහෙන උදව් උපකාරයක් වේවි කියලා. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ බලන්න. පාංශු හායනයේ බලපෑම විස්තර කරන්න. පාංශු හායනයේ බලපෑම. එච්චරයි තියෙන ප්‍රශ්නේ. පාංශු හායනයේ බලපෑම විස්තර කරන්න කියලා තියෙනවා. එහෙනම් මුලින්ම මොකද්ද මෙතන කරන්න ඕනේ? පාංශු හායනය කියන එක විස්තර කරන්න ඕනේ. අපි මේ පස ගැන ගොඩක් කතා කරලා තියෙනවා. පසේ සෞඛ්‍ය ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම මේ වගේ ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඇත්තටම අද දවසේ මේ ඇති වෙලා තියෙන ගැටලු වලටත් හේතුවක් තමයි ඔය පොහොර භාවිතා, මේ කාබනික පොහොර, රසායනික පොහොර ප්‍රශ්නත් එක ප්‍රධාන හේතුවක් තමයි මේ පාංශු හායනය සිදුවීම. එවනම් මොකද්ද මේ පාංශු හායනය කියලා කියන්නේ? අනිසි භාවිතය හෝ දුර්වල කළමනාකරණය. අනිසි භාවිතය, නිසි ලෙස භාවිතා නොකිරීම, අනිසි භාවිතය දුර්වල කළමනාකරණය හේතු කොටගෙන පසේ භෞතික, රසායනික හා ජෛවීය කියන මේ ලක්ෂණ පිරිහීම තමයි පාංශු හායනය කියලා කියන්නේ. අනිසි භාවිතය හෝ දුර්වල කළමනාකරණය හේතු කොටගෙන පසේ භෞතික, රසායනික සහ ජෛවීය ලක්ෂණ පිරිහීමයි මොකද්ද කියන්නේ? පාංශු හායනය කියලා කියනවා. එතකොට මේ පාංශු හායනයේ බලපෑම මොනවද? පාංශු හායනයේ බලපෑම තමයි මේ දැන් පසේ විතර පෝෂක ප්‍රමාණය අඩු වෙනවා, පස දිසර වෙනවා. එහෙනම් මෙතනදී අනිවාර්යයෙන්ම නිෂ්පාදනය අඩු වෙනවා, ඵලදායීතාව අඩු වෙනවා. මේක අවසාන ප්‍රතිඵලය තමයි අපේ අස්වැන්න අඩුවීම. ඒ වගේම තමයි පස තද වෙනවා. නිසා මතු පිට අපදාවය අඩු වෙනවා. අපදාවය වැඩි වෙනවා. පස තද වෙනවා, මතු පිට අපදාවය වැඩි වෙනවා. ඒ කියන්නේ පස මතු පිටින් ජලය ගලාගෙන යාමේ වැඩි වෙනවා. මේ පස තුළ ජලය කාන්දු වෙනවා, අඩු වෙනවා. ඒ කියන්නේ පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? මූලපදයේ දුර්වල වෙනවා. ඒ වගේම තමයි පස තෙත් වෙලා නැත්තම්, පෙඟිලා නැත්තම්, හොඳින් මේ ජලය නැත්තම් ඒ උපකරණ භාවිතා කිරීමත් අපහසු වෙනවා. අපි දන්නා බිම් සකස් කිරීම සඳහා ඒ වර්ෂාව ලැබීම වැදගත්. මේ පසට ජලය ලැබීම වැදගත් බිම් සකස් කිරීම නේද? සාමාන්‍යයෙන් මහා කන්නේ යල කන්නේ නෙවෙයි, මහා වර්ෂාවෙන් පස්සේ තමයි මේ බිම් සකස් කිරීම කරන්නේ. එහෙම නැත්නම් අපිට උපකරණ ඒ වියලි පොළේ භාවිතා කිරීම ඉතාමත් අපහසුයි. ඒ වගේම මෙතනදී මේ පාංශු හායන නිසා පසේ ආම්ලිකතාවය වැඩි වෙන්න පුළුවන්. මේ පසේ ආම්ලිකතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ? එතනදී සමහර පෝෂක අවශෝෂණයට බාධා තියෙන මේ පෝෂක ඒ ශාක වලට අවශෝෂණය කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි නයිට්‍රජන් දිර කිරීම දුර්වල වෙනවා. පස ජලයෙන් යට වෙන්න පුළුවන්. ජල වහනය දුර්වලයි. දැන් මේ පාංශු හායනය වීම නිසා ජල වහනය, පසේ තිබෙන වැඩි ජලය ඉවත් වීම. ජල වහනය කිරීම කියන්නේ
ඒ පසේ තියෙන වැඩි ජලය අපි ඉවත් කිරීම. එතකොට මෙතනදී මේ පසේ තියෙන ඒ ජලය වැඩිපුර ජලය බැස යන්නේ නැතු වුනහම ඒ ජල වහනේ දුර්වල වෙලා පස ජලයෙන් යටවීම වෙනවා. මේ නිසා මොකද මේ ඔක්සිහාරක තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට මේ පසේ තියෙන වායු අඩු වෙනවා. පසේ තියෙන වායු නඩු වුණොත් එහෙම මේ මුල් වල ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් නැති වෙලා යනවා. ඒ වගේම තමයි පාංශු ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නැති වෙලා යනවා. ඒ ස්වභාව පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට සහ ඒ ගැඩවිලුන් වෙන මහා ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න පුළුවන්. මේ ජීවීන් විනාශය ගිල්ලා පස නිසරු වෙනවා. ලවණතාවය ඇති වෙනවා. මේ ලවණතාවය ඇති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ලවණතාවය ඇති වුණොත් එහෙනම් මේ සාක් වලට ජලය ලබා ගන්න බැරි වෙනවා. ලවණතාවය වැඩි කියන්නේ ජලය අඩුයි. එහෙමනම් මොකද වෙන්නේ? එතකොට මේ ජල ඉබේ අඩු වෙනවා. එතකොට මේ ජලය උරා ගන්න බෑ. ඒ වාසු ජීවීන්ගේ තියෙන ජලයත් එතකොට මේ පිටතට එනවා. මේ වගේ තත්ත්වයක් තියලා මේ ජීවීන්ට සාක මුල් වලට සියලු දේට හානි වෙලා ඒක වගාවට සුදුසු නැති තත්ත්වයට පත් වෙනවා. පාංශු හායන නිසා භූමිය තියෙනවා. නමුත් ඒ භූමිය වගා ගැනීම සඳහා සුදුසු තත්ත්වේ නෑ. භූමිය තියෙනවා. නමුත් ඒ භූමියේ වගාවල් සඳහා සුදුසු නෑ. වගාව සඳහා නුසුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජලාශවල සුපෝෂණය වැඩි වෙනවා. ජලාශවල සුපෝෂණය වැඩි වෙනවා කියන්නේ අධික ලෙස රසායනික පොහොර භාවිතා කිරීම නිසා නයිට්‍රේට් සහ ෆොස්ෆේට් වගේ අයන මේ හොදගෙන ගිහලා මේ ජලාශ වලට එකතු වෙනවා. මේ නිසා මොකද වෙන්නේ? මේ ජලාශ වල අධික ලෙස ඇල්ගී වර්ධනය වෙනවා. මේ නිසා ඒ ජලාශ වල හානි සිදු වෙනවා. මේ ඇල්ගී නිසා ඒ සූර්යාලෝකයේ පහළ ස්තර වලට ගමන් කරන්නේ. දැන් මේ ඇල්ගී වැඩි වුණා මේ ඇල්ගී විසින් අධික ලෙස ශ්වසනය කිරීම නිසා ඒ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ඇල්ගී තිසාල වශයෙන් මිය යනවා. ඒ ඇල්ගී මිය ගියම ඒවා වියෝජනය කිරීම සහ සුද්ධ ජීවීන් නෑ. මොකද මේ නැති නිසා සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නිසා මේ වතුර පල් වෙනවා, දුගඳ හමනවා, ඒ ස්වභාව සෞන්දර්ය විනාශ වෙනවා. මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මේ සුපෝෂණය නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලෙඩ රෝග සෑදෙන්නත් මේක මිනිසාට විවිධ ලෙඩ රෝග සෑදෙන්නත් හේතු වෙනවා. හරි එහෙමනම් ඕක තමයි මේ බුද අපිට පාංශු හායනයේ බලපෑම කියලා ලියන්න පුළුවන්. මම 8 වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරේ. බලමු 8 වෙනි ප්‍රශ්නේ 2 පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීමට ප්‍රායෝගිකව යොදාගත හැකි උපාය මාර්ග විස්තර කරන්න. මෙතනදී මොකද්ද මේ යන්නේ? පොහොර. අපි දන්නවා පොහොර යොදනවා අපි පසට පොහොර විදියට අපිට කාබනික පොහොර, රසායනික පොහොර සහ ජෛව පොහොර පසට යොදන්න පුළුවන්. මේ රසායනික පොහොර, ඍජු පොහොර සහ මිශ්‍ර පොහොර කියන නැවත කොටස් දෙකකට බෙදෙනවා. මේ යොදන පොහොර වල කාර්යක්ෂමතාව වැඩි කිරීම ගැන තමයි මෙතනදී කතා කරලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. එතකොට අපි මෙතනදී මුලින්ම මේ පොහොර කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීමක් සිදු කරලා ඉන්න ඕනේ. මොනේ පොහොර කාර්යක්ෂමතාවය කියලා කියන්නේ භෝගයේ යෙදූ පොහොර ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන්ම භෝගයේ භාවිතා කළ පොහොර ප්‍රමාණය ප්‍රතිශතය ලෙස දැක්වීමයි. ඒ කියන්නේ අපි මේ භෝගයට කොච්චර පොහොර ප්‍රමාණය අපි භෝගයට පොහොර 100ක් යොදනවා. හරි ඒක 100ක් යොදනවා කියන්නකෝ. එතකොට භෝගයේ සත්‍ය වශයෙන් මේකෙන් භාවිතා කරේ 60යි. එහෙමනම් දැන් මේ කාර්යක්ෂමතාවය කීයද? 160යි. නේද? මොකද පොහොර කාර්යක්ෂමතාවය කියලා කියන්නේ භෝගයට යෙදූ පොහොර ප්‍රමාණය සත්‍ය වශයෙන්ම භාවිතා කළ පොහොර ප්‍රමාණය ප්‍රතිශතය ලෙස දැක්වීම තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. එහෙමනම් මේ පොහොර කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ප්‍රායෝගිකව යොදාගත හැකි උපාය මාර්ග. එවන අපි වගාවක් කරනවා නම් මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න ඕනේ. ඒ වැඩි කිරීම තුළින් අපි මේ වියදම් කරලා දාන පොහොර වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්න අපිට හැකියාව ලැබෙනවා. එවනම් ඒ පිළිබඳව දැනගෙන සිටීම ගොඩක් වැදගත් වෙනවා. මොනවද වෙන කරන්න පුළුවන්? ඒ සාකවලේ විවිධ වර්ධක අවධි තියෙනවා. අපි දන්නවා බීජ පැල අවධිය නේද? වර්ධක අවධිය, පුෂ්පීකරණ අවධිය, පරිණත අවධිය මේ වගේ අවධි කිහිපයක් තියෙනවානේ. අවධි කිහිපයක් තියෙනවානේ. මෙන්න මේ අවධි වලට අවශ්‍ය කරන පොහොර අවශ්‍යතාවය වෙනස්. දැන් බීජ පැල අවධියේදී අවශ්‍ය කරන පොහොර අවශ්‍යතාවය නෙවෙයි වර්ධක අවධියේ තියෙන්නේ. පුෂ්පීකරණ අවධියේ තියෙන්නේ. පරිණත අවධියේ තියෙන්නේ. එහෙමනම් ඒ අණුව බලලා පොහොර යෙදුවොත් එහෙම පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. මොකද අපිට ඒ වර්ධක අවධියට අණුව අවශ්‍ය කරන පොහොර තමයි අපි යොදන්නේ. එහෙනම් ඒ භෝගයට අවශ්‍ය පොහොර තමයි දැන් දීලා තියෙන්නේ. එහෙනම් එයාගේ පොහොර වලින් වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ වගේම තමයි කාබනික සහ අකාබනික යන පොහොර දෙවර්ගයේම එකට යෙදීම. ඒ කියන්නේ රසායනික පොහොර සහ කාබනික පොහොර. මේ වගාව ආරම්භ කිරීමට පෙර අපි මේ කාබනික පොහොර පසට මිශ්‍ර කරනවා. මේ කාබනික
පොහොර මගින් මේ කාබනික් කලිල හීමස් මගින් ඇති වෙනවා. ඒ මගින් මොකද කරන රසායනික පොහොර යෙදුවට පස්සේ ඒ ඇතිවන කැටායන මේ කාබනික් කයිල මගින් අධිශෝෂණය කරලා මේ පසේ රඳවා ගන්නවා. එහෙමනම් එතනදී මේ පොහොර භාවිතා කරන් තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව මේ කාබනික පොහොර මගින් මේ පෝෂක ලබා දෙනවා. කෙටි කාලීනව රසායනික පොහොර මගින් පෝෂක ලබා දෙනවා. යෝග්‍ය පොහොර යෙදීමේ ක්‍රම අනුගමනය කිරීම. එතකොට මේ සුද්ධ පෝෂක වගේ දේවල් සඳහා සාක පත්‍ර මතද දියර ආකාරයෙන් වගේ යොදන්න පුළුවන්. එතකොට ඒ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ විදිහට මේ පොහොර දැන් තීරු අතර පොහොර යොදනවා නම් ඒ විදිහට මේ පොහොර යොදන ක්‍රමවේදය නිවර්දිය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අර පොහොර නිර්දේශය අපි අවස්ථා කිහිපයකදී පොහොර නිර්දේශය 100ක් නම් මේ 100ම එකපාර ගිහිල්ලා සාකයට දාන්න නැතුව අද 30ක් ඊළඟ දවසේ තව දවස් දෙකකින් 30ක් ඊළඟ දවස් 40ක් මෙන්න මේ විදිහට කඩලා දෙනවා. ඒකිනුත් පොහොර කාර්යක්ෂමතාවය භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. පස තෙත්ව ඇටියට පමණක් පොහොර දීම. අපි කියන පොඩි වැස්සක් එහෙම ගියාම නේද? දැන් අද නම් පොහොර ටිකක් දාන්න පුළුවන් පොඩි වැස්සක් ගියා කියලා. මේ සාමාන්‍යයෙන් මේ පෝෂක කොහොමද සාකයේ ලබා ගන්නේ? ජලීය දාවනයේ දියු අකාබනික අයන් ලෙස. එහෙනම් මේ ජලයේ දියුණුවොත් තමයි මේ සාක පෝෂක පසෙන් සාකයේ ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. එහෙනම් මේ වියලි තත්ත්වයේදී පොහොර යදුවා කියලා ඒ පෝෂක ලබා ගන්න අපහසුයි. එහෙමනම් මේ පස තෙත් තත්ත්වයේදී තමයි ඒ පෝෂක පසට ලබා දීම කරන්න ඕනේ. පාංශු වයනයේ ව්‍යුහය නිසි ලෙස කළමනාකරණය කිරීම. එතකොට මේ පාංශු වයනය සහ ව්‍යුහය නිසි ලෙස පවත්වා ගැනීමත් මේ පොහොර හොඳින් සාකයෙන් ලබා ගන්න හේතු වෙනවා. දැන් වැලි පසක් වගේ නම් අපිට ඒක යථා තත්ත්වයටපත් කරන්න කාබනික පොහොර වගේ දේවල් වැඩිපුර යෙදීම සිදු කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? ඔයගලන්ට මතක් වෙනවද තව මොනවද කියලා? කාබනික පොහොර එකතු කිරීම වැනි ක්‍රම මගින් පාංශු ව්‍යුහය සතුරුදායක තත්ත්වයටපත් කිරීම. මේ කාබනික ද්‍රව්‍ය එකතු කිරීමේ වාසි ගණනාවක් අපි කතා කරලා තියෙනවා දුවේ පුතේ. මේ සැර විභාගයටත් ඒක වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාබනික පොහොරවල ඒ වාසි සහ අවාසි ගැන බලන්න, වාසි සහ අවාසි ගැන විශේෂයෙන් බලන්න. හරි. ඊළඟට භෝග නියමිත පරතරයක් සහිතව වගා කිරීම. මේ නියමිත පරතරයක් සහිතව වගා කිරීම හරි වැදගත් වෙනවා. මේ පරතරය නියමිත පරතරයක් එක්ක වගා කිරීම මගින් දැන් මේ විදිහට නියමිත පරතරයක් එක්ක මේ වගා කරලා තියෙන්නේ. කොහොමද මේ පරතරය තීරණය කරලා තියෙන්නේ? මේ මුල් ගමන් කරන ප්‍රදේශය සහ මේ ශාකයේ මේ යතු විහිදලා තියෙන මේ ප්‍රමාණය අනුව තමයි මේ පරතරය තීරණය කරලා තියෙන්නේ. අපි මීට වඩා ළඟින් වගා කළොත් එහෙනම් මොකද වෙන්නේ? මේ පෝෂක සඳහා තරගයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඈතින් වගා කළොත් එහෙම ඈතින් වගා කළොත් එහෙම ඒ අතර වල් පැලෑටි වර්ධනය වෙලා ඒ වල් පැලෑටි වලින් මොකද කරන්නේ? මේ පෝෂක ටික ලබා ගන්න පුළුවන්. එහෙනම් නිසි පරතරය පවත්වා ගැනීම මෙතනදී මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අධික වර්ෂාව පවතින කාලවලදී පොහොර නොයදීම. අධික වර්ෂාව තියෙන කාලවලදී පොහොර යෙදුවොත් එහෙනම් මොකද වෙන්නේ? මේ වැස්ස නිසා ඒ යොදන පොහොර ටික ගසාගෙන යනවා, ශරණය වෙනවා. ඒ පොහොර වලින් භාවිතා කර සාකයට භාවිතා කරන අවස්ථාවක් ලැබෙන්නේ අධික වර්ෂාව තියෙන දවස් අපි පොහොර යොදන්නේ නැහැ. පොහොර යෙදුව පසු පස සමග මිශ්‍ර කිරීම. පොහොර යොදලා පස සමග අපි හොඳින් මිශ්‍ර කිරීම සිදු කරන්න ඕනේ. සමහර පොහොර වර්ග ආවරණය කිරීම කෝටින්. මෙතන දුවේ පුතේ අපි දන්නවා මේ යූරියා හැම අපි දන්නවා මොකද වෙන්නේ? එළිය තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේක ඉක්මනටම අර වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරාගෙන දිය වෙනවා. එහෙමනම් මේ යූරියා පසට යදුවාම මොකද වෙන්නේ? පසේ කොහොමද ජලයේ තියෙනවා? ඉතා ඉක්මනින් මේ නයිට්‍රජන් නිදහස් කරනවා. මේ නයිට්‍රජන් ඉතා ඉක්මනින් ශාක විසින් ලබා ගත්තේ නැත්නම් ඒ නයිට්‍රජන් අපතේ යනවා. එතකොට මේ කාලයක් පවතින්නේ. එහෙනම් මේ යූරියා වගේ දේවල් අර ආවරණයක්, ඉති ආවරණයක් වගේ එකක් දාලා වැඩි කාලයක් පවතින විදිහට සෑදීම ගැන තමයි මෙතනදී මේ කතා කරලා තියෙන්නේ. නිර්දේශ පොහොර ප්‍රමාණය වාර කිහිපයකදීදී මම මේ කලිනුත් කිව්වා නිර්දේශ කරලා තියෙනවා 100ක්. මේක එකපාරම ගිහලා 100 දාන්නේ. හැබැයි ගොඩාක් කලින්ම දාන්නේ නැහැ. කෙටි කාලයක් තුළ දෙනවා. අද 30ක්, දවස් 3කින් 30ක්, ආයෙ දවස් 3කින් 40ක්. ඒකට මේ වැඩිපුර ප්‍රමාණයක් සාකයෙන් ලබා ගන්න හැකියාව ලැබෙනවා. රෝගයේ සක්‍රීය මුල් පාදින ප්‍රදේශයට පොහොර යෙදීම. මේ ප්‍රදේශේ නම් මුල් පැතිරලා තියෙන්නේ. ඒ ප්‍රදේශය තුල අපි පොහොර යොදන්න ඕනේ. ඒ පොහොර යොදන ශාකයේ සිට පොහොර යොදන පරතරය අපි තීරණය කරලා තියෙන්නේ මේ මුල් ගමන් කරන ප්‍රමාණය අනුව. එhmenan මේ පරතරය තීරණය කරලා තියෙනවා, නිර්දේශ කරලා තියෙනවා. ඒ ගැන හොඳ අවධානයෙන් අනුව අපි පොහොර යොදන්න ඕනේ. ඒ මගින් පොහොර භාවිතා කිරීම වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ වල් පැල පාලනය කර පොහොර යෙදීම. මේ වල් පැල විශාල වශයෙන් තියෙනවා නම්
මේ වගා භූමිය බැලුවාම භෝගයට වඩා වල් පැල. එතකොට මොකද වෙන්නේ? මේ වල් පැල මගිනුත් මේ පොහොර උරා ගන්නවා. වල් පැල මේ වල් පැල මගින් මොකද වෙන්නේ? ඒ වල් පැල වලිනුත් මේ ශාක පෝෂක බොහොමයක් ලබා ගන්නවා. ඒගොල්ලෝ අර භෝග ශාක සමග තරම් කරලා මේ භෝග ශාක වලට ලබා දෙන මේ පෝෂක ලබා ගන්නවා. එමුණුත් වල් පැල පාලනය කරලා තියෙනවා නම් මේ වල් පැල මගින් මේ පෝෂක ලබා ගන්න පෝෂක සියල්ල භෝගයට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. පස්සේ pH අගේ ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීම. මේ ගැන අපි කතා කරලා තියෙනවා. මේ pH අගේ ප්‍රශස්ත මට්ටමට නොවි අඩු හෝ වැඩි වුණොත් එimhe මේ සමහර පෝෂක තිර වෙනවා. යෝග්‍ය සමහර පෝෂක ශාකවල ලබාගත නොහැකි තත්ත්වයටපත් වෙනවා. එහෙම වුණොත් මේ පොහොර වල තියෙන පෝෂක අපත යාමක් සිදු වෙනවා. පොහොර ප්‍රතිචාර ඉහළ ප්‍රභේද වගා කිරීම. පොහොර ප්‍රතිචාර ඉහළ පොහොර වලට වැඩි ප්‍රතිචාරයක් දක්වනවා. ඊටාම ඉක්මනින් මේ පොහොර පෝෂක ලබා ගන්න. ඉතින් මේ දෙමුහුන් ප්‍රභේදෙහිම මේ පොහොර වලට දක්වන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා දැන් අපේ ගොවීන් බොහෝ දුර පුරුදු වෙලා තියෙන්නේ මේ දෙමුහුන් ප්‍රභේද දෙමුහුන් බීජ භාවිතා කරලා මේ භෝග වගා කරන්න. ඒවට අනිවාර්යයෙන්ම මේ රසායනික පොහොර අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් කරතේ රසායනික පොහොර භාවිතා නොකිරීම නිසා අද දවසේ බොහෝ වගාවල් නේද විනාශයටපත් වෙලා තියෙනවා. අපි කලින් රසායනික පොහොර භාවිතා කරේ නැහැ. ඒ භාවිතා කරේ දෙමුහුන් බීජ නෙවෙයි. අපේ දේශීය වර්ග මම අර වී වගාවලදී කතා කරායේ දේශීය වර්ග පිළිබඳව මේ දේශීය වී වර්ග එහෙම නැත්නම් දේශීය එළවලු වර්ග දේශීය දේවල් බීජ වර්ග භාවිතා කරලා තමයි මේ වගාවල් කරේ. ඒ බීජ ඉතා හොඳින් කාබනික පොහොර වලට ප්‍රතිචාර දක්වා ඒ කාබනික පොහොර වලින් හොඳ ආස්තැන්නක් ලබා ගන්න පුළුවන් වුණා. නමුත් දෙමුහුන් බීජ වල එහෙම කරන්න බෑ. එවනම් අපි මේ தත්ත්වයේ තේරුම් ගත යුතුයි. එහෙමනම් අපි කාබනික පොහොර වලට යනවා නම් තව වෙනස් කරගත යුතු බොහෝ දේවල් තියෙනවා. කාබනික පොහොර රසායනික පොහොර භාවිතය නැවැත්වීමෙන් විතරක් කාබනික වගාවට යොමු වෙන්න බෑ. ඊට වඩා කළ යුතු බොහෝ දේවල් මෙතන තියෙනවා කියන එක කෘෂිකර්මයේ ඉගෙන ගන්න දරුවෝ විදියට ඔයගොල්ලෝ අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. හරි එහෙමනම් ওই දේවල් තමයි අපිට එතනදී කතා කරන්න තියෙන්නේ. අපි කතා කරේ 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. අපි ඊළඟට බලමු 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. කෘෂිකාර්මික භූමිය වල භාවිතා කරන ලබන විවිධ ජල වහන සැලසුම් විස්තර කරන්න. මෙතන අහලා තියෙන කෘෂිකාර්මික භූමිය වල අපි ජල සම්පාදන සම්බන්ධයෙන් යොදා ගන්නා දේවල් නේ ජල සම්පාදන ක්‍රම ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. හැබැයි මෙතන අහලා තියෙන ජල සම්පාදනය කියන්නේ නෙවෙයි ජල වහන සැලසුම්. ජල වහනේ මොකද්ද මේ ජල වහනය කියලා කියන්නේ? වගා බිමේ ඇති අතිරික්ත ජලය පාර්ශ්ව පැතිකඩෙන් ඉවත් වීම. වගා බිමේ ඇති අතිරික්ත ජලය නේද? වගා බිමේ ඇති අතිරික්ත ජලය ඒ පාර්ශ්ව පැතිකඩෙන් ඉවත් වීම තමයි ජල වහනය කියලා කියන්නේ. ජල වහනය කිරීම කියලා කියන්නේ වගා බිමේ ඇති අතිරික්ත ජලය පාර්ශ්ව පැතිකඩෙන් අපි විසින් ඉවත් කිරීම. හරි. එhmenan මේ අතිරික්ත ජලය වැඩි ජල ඉවත් කිරීම සඳහා මොනවද අපිට භාවිතා කරන්න පුළුවන්? ජල වහන සැලසුම්. මේ සඳහා කෙලින් විවෘත කාණු කපන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමහර ඉඩම් වල විශාල අගල් කාණු කපලා තියෙනවා. ඒ කපලා තියෙන්නේ ඒ භූමිය එක්ක පහළ තියෙන්නේ පහත් භූමියක්. ඒක නිතර ජලය පිරෙනවා. ඒ පිරෙන ජලය ඉවත් කරලා යවන්න තමයි මේ වගා භූමිය තුල නැත්නම් ඉඩම තුල මේ කාණු අගල් කපලා තියෙන්නේ. මේ විවෘත කාණු කැපීම තුලින් මේ ජලය බැස යන බැවුමත් සහිතව මේවා කපන්න ඕනේ. ඒ තුලින් මේ ජලය බැහැලා යන සලස්සන්න පුළුවන්. ගල් කාණු මේ ගල් කාණු සකස් කරන්න පුළුවන්. එතකොට මේ ගල් කාණුව සකස් කරද්දී මේ පොළව අපි ඒ සඳහා සකස් කරන්න ඕනේ කාණුවක් විදිහට සකස් කරනවා. අගලක් කපනවා. අගලක් කපලි වෙලා මේ කාණුවේ දැන් මේ විදිහට කාණුවක් කපලා තියෙනවා. මේ පතුලට දාන විශාල ප්‍රමාණයේ ගල්. ඊට පස්සේ ඊට ඉහළින් ඊට වඩා ටිකක් පොඩි ඒවා. ඊට පස්සේ මේ විදිහට එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවා. ඔය විදිහට තමයි මේ ගල් අතුරන්නේ. විස්කම්භය අඩු වෙන ආකාරයට. ඒ කියන්නේ වැඩිම විස්කම්භයක් තියෙනවා දාන්නේ මේ අගලේ පතුලට. ඊට වඩා අඩු විස්කම්භයක් තියෙනවා ඊට ඉහළට. මේ විදිහට විස්කම්භය අඩු වෙන විදිහට තමයි මේ ගල් ඇසිරීම සිදු කරන්නේ. ඊට පස්සේ මේ විදිහට ගල් තට්ටු කීපයක් දාලා අවසානයේ පස් දාලා වහනවා. මේ පාර්ශ්ව පැතිකඩේ තියෙන අතිරික්ත ජලය මොකද වෙන්නේ? මේක තුලට කාන්දු වෙනවා. මේක තුලට කාන්දු වෙලා මේ බෑවුමක් තියලා තියෙනවා. අපි මේ බෑවුම ඔස්සේ පහළට ගමන් කරලා යම්කිසි පහත් ප්‍රදේශවල ගමන් කරලා ඒ පාර්ශ්ව පැතිකඩෙන් එහෙම නැත්නම් මේ භූමියෙන් ඒ ජලය ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ලී කාණු. ලී කාණු සකස් කරන්නේ මේ විදිහටම තමයි. ඉතින් මේ ලී කාණු සකස් කරනවා නම් මේ ලී ලබා ගන්න සුලභව ලබා ගන්න පුළුවන් ප්‍රදේශයක් වෙන්න ඕන. නැත්නම් මේක කරන්න බෑ. මේ ලී කොට තමයි මෙතනදී දාන්නේ. ලී කොටත් එහෙම දානකොට
අර විස්කම්බයෙන් වැඩි මේවා තමයි යටට දාන්නේ. ඊට වඩා විස්කම්බයෙන් අඩු ඒවා ඊට උඩින් දානවා. මේ විදිහට ස්තර කීපයක් විදිහට විස්කම්බය අඩු වෙන විදිහට මේ ලී කුට්ටි තැම්පත් කිරීම තමයි මේ කාණුවේ කරන්නේ. මෙතනදිත් වෙන්නේ අර පාංශු පැතිකඩේ තියෙන අතිරික්ත ජලය මේ කාණු මේ සිදුරු දැන් මේ අතර ලොකු ඒවා දැම්ම වැඩි සිදුරු වැඩි. මේ තුලට ඇවිල්ලා මේ පහළට ගමන් කළා වැවුමක් තියලා තියෙන අපි මේ ජලය ගලාගෙන යන දිශාවට ඒ ඔස්සේ ගමන් කළා මේ පාංශු පැතිකඩේ නිවත් වෙන භූමියෙන් මේ ජලය මේ වැඩි ජලය ඉවත් වෙලා යනවා. නල කාණු මේ පොළොව යටින් සයිවර නල පද්ධතියක් ආනතව සකස් කරන්න පුළුවන්. මේ නල තුලට මේ අතිරික්ත ජලය ඇතුළු වෙලා ඒ ඔස්සේ ඉවත් වී යන්න සලස්වන්න පුළුවන්. පොම්ප කිරීම. දැන් සමහර තැන් තියෙනවා මුකුත්ම කරගන්න බැරි තැන් මේ වගේ. දැන් ජලය නිතරම පින අපි දුම් පාරක් කියලා. මේ පාර එක තැනක් තියෙනවා මෙතන ඔක්කොම වෙන ජලය පිරෙනවා. දෙපැත්තෙන් ගෙවල්. කොහෙන්ද කාණුවක් කපන්නවත් ඉඩ නැහැ. එහෙම වුණොත් මෙතන හදිස්සිය ලොකු උත්සවයක් වගේ තිබුණොත් මේ මොකද කරන්නේ? මේක අතින් ගිහින්නද බෑ. ටක් ගාලා පොම්පයක් ගෙනාව අතට ටික ඇද්දා ඉවත් වෙලා. කොහොම කෙටි කාලයක් ඇතුළත ඉවත් කරගන්න පුළුවන්. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි. ලේසි වැඩේ ලේසි නමුත් වියදමක් යනවා. මොකද මේ ඉන්ධන වලින් තමයි මෝටරේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ විදිහට මේ පොම්ප කිරීම මගින් මේ වැඩි ජලය ඉවත් කරන්න පුළුවන්. එතනදී වතුර පොම්පයක් භාවිතා කරන්න වෙනවා. ඉන්ධන භාවිතා කරන්න වෙනවා. බල ශක්තිය භාවිතා කරන්න වෙනවා. සාග වගා කිරීම. මේ වැඩි උස්සේදන ශීඝ්‍රතාවයක් තියෙන අපිට සාග වගා කරන්න පුළුවන්. අපි හිතමු යම් වගා භූමියක් තියෙනවා කියලා. එතකොට මේ වගා භූමියේ තියෙන ජලය අර පහත එක තැනකට තමයි ඔක්කොම එක තියෙන්නේ. ඒ අවශ්‍ය එතන පොඩි අර වගුරු බිමක් වගේ ජලාශයක් වගේ තොරණ හැදිලා තියෙනවා. එතන අපිට අර වැඩි උස්සේදන ශීඝ්‍රතාවයක් සහිත උස්සේදනයක් සහිත සාග වගා කරලා තියන්න පුළුවන්. එතකොට අධික වාෂ්පීකරණ උස්සේදනයක් සහිත මේ සාග වගා කරලා තිබ්බාම ඒ උස්සේදනය මගින් තා විශාල ජල ප්‍රමාණයක් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයේ යටතේ ඉවත් කරන්න ජලය ඉවත් කරන්න පුළුවන්. ඒ මෙන්න මේ ක්‍රම වලින් මේ වැඩි ජලය අපිට ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. හරි එහෙමනම් දුවේ පුතේ අපි ප්‍රශ්න දෙකක් අද දවසේ කතා කළා නේද? අපි කතා කරා 7 වෙනි සහ 8 වෙනි ප්‍රශ්නේ. මම කලින් 5 වෙනි සහ 6 වෙනි ප්‍රශ්නයත් කතා කරලා තිබුණා. මම හිතන්නේ මේ ප්‍රශ්න දෙකෙන් ඕගොල්ලන් විභාගයට වැදගත් වෙන කරුණු අනිවාර්යයෙන්ම ඇතුළත් වෙයි. මේක නිවැරදිව අහගෙන හිටියොත් මේ ඕගොල්ලන් ඉතා සාර්ථකව විභාගයට පිළිතුරක් සපයන්න පුළුවන් දැනුම වර්ධනය වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් දුවේ පුතේ අදට අපි ප්‍රශ්න සාකච්ඡාව නතර කරමු. ඉතා ඉක්මනින් මේ ප්‍රශ්න පත්‍රයේ අනිත් ප්‍රශ්න දෙකත් අපි සාකච්ඡා කරමු. සියලු දෙනාටම සුබ දවසක්.